අපි රිවිෂන් පන්තියට අදාළ වන සිද්ධාන්ත කලින් දවස් දානවනේ. මුලින්ම අපි අවස්ථිතිය සහ ගාංශනික කළේ. ඒකේ සිද්ධාන්ත වීඩියෝ දැම්මා. දෙවෙනියට කළේ වෘත්ත චලිතය. ඒ වෘත්ත චලිතයේ සිද්ධාන්ත වීඩියෝ දැම්මා. තුන්වෙනි පාඩම භ්‍රමණ චලිතය. මේක ටිකක් දිගයි. සාමාන්‍ය පන්තියක් කරනවා නම් දවස් දෙකක්වත් කරනවා. ඔන්ලයින් කරද්දී දවස් 3ක් කරන්න වෙනවා. මොකද ප්‍රධාන ඉලක්කයක් භ්‍රමණ චලිතය ගන්න. එතකොට ඒකේ පළවෙනි දවසට අදාළ වන සිද්ධාන්ත මම කරන්නේ. පොඩි තැන ඉඳන් පටන් ගන්න. ඔයගොල්ලෝ මේවා දන්නවා ඇති. මේ පොඩි සිද්ධාන්ත කරන නිසා මම ලියාගෙන දෙන්නේ මම සිද්ධාන්තය පැහැදිලි කරනවා. මම අපේ පන්ති වලට එන අයට ඒ නිබන්ධනේ යවලා තියෙන්නේ. ඒ නිබන්ධනේ මේ සිද්ධාන්ත තියෙනවා. ඒක ලියා ගන්න ඕනේ නැහැ. අපි අපට ගමු. වස්තුන්ගේ චලිතය ප්‍රධාන ආකාර දෙකයි. එකක් රේඛීය චලිතය. අනිත් එක භ්‍රමණ චලිතය. මේ භ්‍රමණ චලිතයේ ගොඩාක් දේවල් රේඛීය චලිතයක සංසන්දනය කරගන්න. රේඛීය චලිතයත් එක්ක සංසන්දනය කරගන්න. දැන් බලන්න යම් වස්තුවක් යම් අක්ෂයක් වනා භ්‍රමණය වීම අපි හඳුන්වන්නේ භ්‍රමණ චලිතයක් කියලා. ඒ භ්‍රමණ චලිතයට ප්‍රායෝගික උදාහරණ ඕන තරම් තියෙනවා. පෘථුවියේ තම අක්ෂය වටා භ්‍රමණය වීම, විදුලි පංකාවක භ්‍රමණය, වාහනයක රෝදය ඇක්සලේ වටා භ්‍රමණය වීම, මේ ඕන එකක් භ්‍රමණ චලිතයක් සිද්ධ වෙන්නේ. භ්‍රමණ චලිතයේදී ගන්න පළවෙනි සිද්ධිය තමයි කෝණික විස්ථාපනය. යම් අක්ෂයක් වනා භ්‍රමණය වන වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය වන වස්තුවක් යම් කාලාන්තරයකදී භ්‍රමණය වන කෝණය අපි හඳුන්වන්නේ කෝණික විස්ථාපනය. සංකේතයේ තීටා මනින ඒකකයේ රේඩියන්. සංකේතයේ තීටා මනින ඒකකයේ රේඩියන්. ඊළඟට මේ භ්‍රමණ චලිතයේදී ඒ චලිතයනුත් ආකාර දෙකකට අපි වෙන් කරනවා. එකක් තමයි නියත ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වීම. නියත ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වීම. අනිත් එක භ්‍රමණ ශීඝ්‍රතාවය කාලයේ සමග වෙනස් වීම. භ්‍රමණ ශීඝ්‍රතාවය කාලයේ සමග වෙනස් කරමින් වස්තුවක් භ්‍රමණය වීම. ආනත තලයක මුදුනේ සිලින්ඩරය තියලා අතෑරියොත් පල්ලෙහාට යද්දී එන්න භ්‍රමණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. විදුලි පංකාවක භ්‍රමණය ගත්තොත් නියත ශීඝ්‍රතාවයකින් භ්‍රමණය වෙන්නේ. භ්‍රමණ චලිතයේ දෙවෙනි භෞතික රාශිය තමයි
කෝණික ප්‍රවේගයේ ඔමේගා යම් වස්තුවක් යම් අක්ෂයක් වනා භ්‍රමණය වීමදී තත්පරයකදී භ්‍රමණය වන කෝණය කෝණික ප්‍රවේගය ලෙස හඳුන්වනවා. තත්පරයකදී භ්‍රමණය වන කෝණය අපි හඳුන්වන්නේ කෝණික ප්‍රවේගය ඔමේගා. ඒකක රේඩියන් තත්පරයට දැන් නියත ශීඝ්‍රතාවයෙන් භ්‍රමණය වන වස්තුවක් තියෙනවා. ඒ වස්තුව ටීනමති කාලයකදී භ්‍රමණය වන කෝණේ ටීටාන තත්පරයකදී භ්‍රමණය වන කෝණය ටීටා බෙදීම ටී. එනම් නියත ශීඝ්‍රතාවයෙන් භ්‍රමණය වන වස්තුවක කෝණික ප්‍රවේගය ඔමේගා සමානයි ටීටා බෙදීම ටී. එනම් ටීට සමාන වෙනවා ඔමේගා ටී වලට. හරියට රේඛීය චලිතයේදී S සමානයි ut භාවිතා කරනා වගේ භ්‍රමණ චලිතයේදී භාවිතා කරන්නේ ටීටා සමානයි ඔමේගා වන ටී. ටීට සමානයි ඔමේගා වන ටී භාවිතා කරන්නේ. දැන් රේඛීය චලිතයේදී උනත් ප්‍රවේගයේ වෙනස් කරගන්න වස්තුවක ප්‍රවේගය අර්ධයක් වන ටිකක් වෙනස් විදියකදී ඩෙල්ටා ටී නැමැති ඉතා කුඩා කාලයකදී විස්ථාපනයේ ඩෙල්ටා එක්ස් නම් තත්පරයකදී විස්ථාපනය ඩෙල්ටා එක්ස් බෙදීම ඩෙල්ටා ටී. ඩෙල්ටා එක්ස් බෙදීම ඩෙල්ටා ටී. මේක තමයි ප්‍රවේගය. v සමානයි ඩෙල්ටා එක්ස් බෙදීම ඩෙල්ටා ටී. ඒ විදිහට භ්‍රමණ චලිතයේදී කෝණික ප්‍රවේගය වෙනස් කරගනිමින් භ්‍රමණය වන වස්තුවක් තියෙනවනම් ඒ වස්තුවේ කෝණික ප්‍රවේගය අර්ධයක් වන්නේ මෙන්න මේ විදිහට ඩෙල්ටා ටී නැමැති ඉතා කුඩා කාලයකදී කෝණික විස්ථාපනය ඩෙල්ටා ටීට නම් තත්පරයකදී කෝණික විස්ථාපනය ඩෙල්ටා ටීටා බෙදීම ඩෙල්ටී. ඩෙල්ටා ටීටා බෙදීම ඩෙල්ටී. එහෙනම් ඔමේගා සමානයි ඩෙල්ටා ටීටා බෙදීම ඩෙල්ටී. ඔය තමයි නියමාර්ථයකින් රේඛීය ප්‍රවේගයේ v සමානයි ඩෙල්ටා එක්ස් බෙදීම ඩෙල්ටා ටී. කෝණික ප්‍රවේගය ඔමේගා සමානයි ඩෙල්ටා ටීටා බෙදීම ඩෙල්ටා ටී. දැන් යම් වස්තුවක් ඉතින් ඔමේගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙනවා. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා. ඔමේගා නැමැති කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා. ඒමා භ්‍රමණය වෙද්දී ඩෙල්ටා ටී නැමැති ඉතා කුඩා කාලයකදී සිදුවන කෝණික විස්ථාපනය ඩෙල්ටා ටීටා කියලා හිතන්න.
අරය බ්‍රහ්මනාක්ෂයේ අවයාරකිතන් අවයාරණ වෘත්තාකාර මාර්ගික වස්තුවක් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් යනවා. ඩෙල්ටා ටී නැමැති ඉතා කුඩා කාලයකදී එයා භ්‍රමණය වන කෝණයේ ඩෙල්ටා ටීට ඒ කාලයේදී එයා ගමන් ගන්නා පතේ දිගිතන එල් විස්ථාපනය ආරම්භක පීඨීමේ අවසාන පීඨීමේ පරතරයේ ඩෙල්ටා එක්ස් පරතරයේ ඩෙල්ටා එක්ස් අපි දන්නවා වක්‍රයක දිගේල්ද වක්‍රය ආරයාර්ද ඒ වක්‍රය කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය ඩෙල්ටා ටීටා නම් එල් සමාන වෙනවා වක්‍රයේ දිග සමාන වෙනවා. අරය වැඩි කිරීම ආපාතනය කරන කෝණයේ ඩෙල්ටා ටීටා මේක වළංගු වෙන්නේ ඩෙල්ටා ටීටා රේඩියන් වලින් මැල්ල තියෙනවා. එල් සමානයි ආර් ඩෙල්ටා ටීටා. අපි ගන්නේ ඉතා කුඩා කෝණික විස්ථාපනය. මේ ලොකුවට ඇදලා තියෙන පැහැදිලි වෙන්න. ඉතාම කුඩා කෝණික විස්ථාපනය. ඩෙල්ටා ටී නැමැති ඉතා කුඩා කාලයකදී විස්ථාපනය. ඒ වගේ වෙලාවට මේ වක්‍රයේ දිගේ ඩෙල්ටා එක්ස් ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා ඩෙල්ටා ටී නැමැති ඉතා කුඩා කාලයකදී සිදුවන කෝණික විස්ථාපනය ගත්තාම වක්‍රයේ දිගයි විස්ථාපනය ආසන්න වශයෙන් සමානයි. ඒ නිසා එල්වෙනෝ දාන ඩෙල්ටා එක්ස් ඩෙල්ටා එක්ස් සමානයි ආර් වැඩි කිරීම ඩෙල්ටා ටීට ඩෙල්ටා එක්ස් විස්ථාපනය සමානයි ආර් වැඩි කිරීම ඩෙල්ටා ටීට දෙපැත්තම ඩෙල්ටා ටී වලින් බෙදෙනවා. ඩෙල්ටා එක්ස් බෙදීම ඩෙල්ටා ටී කියන්නේ රේඛීය ප්‍රවේගයේ v සමානයි ආර් ඩෙල්ටා ටීටා බෙදීම ඩෙල්ටා ටීටා කෝණික ප්‍රවේගය ඔමේගා. අපේ වෘත්ත චලිතයේ මේක භාවිතා කළා. අපි ඔප්පු කළේ නැහැ. ඒක එක දවසකින් කරන්න ඕන නිසා. v සමානයි r ඔමේගා. එතකොට යම් වස්තුවක් යම් අක්ෂයක් වනා භ්‍රමණය වීමේදී භ්‍රමණාක්ෂය නම් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වීමේදී භ්‍රමණාක්ෂය නම් r ඈතින් තියෙන අංශුවක රේඛීය ප්‍රවේගයේ වීනම් රේඛීය ප්‍රවේගයේ වීනම් v සමාන වෙනවා r ඔමේගා වලට. v සමානයි r ඔමේගා. තම v වලගේ සමාන වෙනවා r ඔමේගා වලට. මේක වැරදියට තේරුම් ගන්න එපා. යම් අක්ෂයක් වනා භ්‍රමණය වීමේදී ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වන මොහොතක භ්‍රමණාක්ෂයේ ඉඳලා r ඈතින් තියෙන වස්තුවක r ඈතින් තියෙන අංශුවක රේඛීය ප්‍රවේගයේ ස්පර්ශක දිගේ අන්නේ රේඛීය ප්‍රවේගය v සමාන වෙනවා r ඔමේගා වලට. හැබැයි භ්‍රමණය වෙමින් චලනය වන වස්තුවක් ගත්තොත් භ්‍රමණය වෙමින් චලනය වාහනයක් ගමන් කරද්දී රෝදයේ භ්‍රමණය වෙමින් චලනය වෙන්නේ. අන්න එහෙම
භ්‍රමණය වෙමින් චලනය වන වස්තුවක පොළොවට සාපේක්ෂව අංශුවක රේඛීය ප්‍රවේගය මීට වඩා වෙනස්. පොළොවට සාපේක්ෂව අපේ විභාගෙදී නිතරම බවවන්න අහලා තියෙනවා. භ්‍රමණය වෙමින් චලනය වීමදී පොළොවට සාපේක්ෂව විවිධාංශුන්ගේ රේඛීය ප්‍රවේගය. අපි දැන් ඒක බලමු. අරේ කැපිටල් R වන රෝදයක් භ්‍රමණය වෙමින් චලනය වන අවස්ථාව ඔමේගා නැමැති කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙමින් චලනය වන අවස්ථාව. හොඳම උදාහරණය වාහනයක ටයරයක් වාහනේ ගමන් කරන අවස්ථාවේදී ඒ ටයර් එක භ්‍රමණය වෙමින් චලනය වෙන්නේ. එතකොට මේ ටයරයට චලිත දෙකක් තියෙනවා. එකක් භ්‍රමණ චලිතයේ තියෙනවා. අනෙක ඉස්සරහට යනෝනේ. ඒ නිසා රේඛීය චලිතයකුත් තියෙනවා. එතකොට පොළොවට සාපේක්ෂව මේ ටයර් එකේ තියෙන අංශුවක රේඛීය ප්‍රවේගය ගත්තොත් රේඛීය ප්‍රවේගය දැන් මෙතන තියෙන අංශය ගන්නකො මෙහෙම භ්‍රමණය වෙද්දී මේ පැත්තට භ්‍රමණය නිසා රේඛීය ප්‍රවේගයක් එනවා. ඊළඟට මෙහා මෙහාට යනවනේ. ඒ නිසා මේ පැත්තට රේඛීය ප්‍රවේගයක් තියෙනවා. එනම් සංප්‍රයුක්ත පොළොව සාපේක්ෂ ප්‍රවේග කියන්නේ මේ ප්‍රවේග දෙකේ සංප්‍රයුක්තය. රේඛීය චලිතයෙන් ලැබෙන රේඛීය ප්‍රවේගයට භ්‍රමණ චලිතයෙන් ලැබෙන රේඛීය ප්‍රවේගයේ සංප්‍රයුක්තය තමයි ඕනම අංශුවක පොළොවට සාපේක්ෂ ප්‍රවේගය වෙන්නේ. මම මේ සංප්‍රයුක්ත ප්‍රවේගය ගන්න අවස්ථා පහක් ගන්න. අවස්ථා පහක් කරන් සම්බන්ධයක් ගන්නවා. ඊට පස්සේ ඒක ගන්න කෙටි ක්‍රමයකුත් කියලා දෙනවා. ඒ ගන්න කෙටි ක්‍රමයක් මුලින්ම මූලික සිද්ධාන්තයේ භාවිතා කළා. හැම අංශුවකම සංප්‍රයුක්ත ප්‍රවේගය වන්න ඉගෙන ගන්නවා. ඊළඟට ඒක ගන්න අපි කෙටි ක්‍රමයක් ඉගෙන ගන්නවා. දැන් අපි ඒක බලමු. ඔමේගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙමින් චලනය වන රෝදයක් ගැන හිතන්න. මෙහෙම භ්‍රමණය වෙමින් චලනය. මම මුලින්ම භ්‍රමණ චලිතය විතරක් ගන්නවා. භ්‍රමණ චලිතය. ඊළඟට රේඛීය චලිතය ගන්නවා. ඊළඟට භ්‍රමණ චලිතය සහ රේඛීය චලිතය දෙකම ගන්නවා. දැන් මෙතන තියෙන අංශුව ගන්නවා A කියලා. මෙතන අංශුව B කියලා ගන්න. මේක ගන්නවා C කියලා. පොළොවේ ගෑලා තියෙන එක. මේක ගන්නවා D. භ්‍රමණ චලිතය නිසා මේ අංශුන්ට රේඛීය ප්‍රවේගයක් ලැබෙනවනේ. ඒක ස්පර්ශක දිග තියෙන. ඒක තියෙන ස්පර්ශක දිගනේ. ඒක V සමාන R ඔමේගා. භ්‍රමණ චලිතය නිසා ඔය පරිධිය මත තියෙන ඕනම අංශුවකට ලැබෙන රේඛීය ප්‍රවේගය V සමාන R ඔමේගා. ඒක තියෙන ස්පර්ශක දිගේ. දැන් බලන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන මෙතන. ගුරුත්ව කේන්ද්‍රය.
ගුරුත්ව කේන්ද්‍රයේ සාපේක්ෂව මේ පහළම තියෙන අංශුවට මේ පැත්තට වීපවේගයක් තියෙනවනේ. ගුරුත්ව කේන්ද්‍රයේ සාපේක්ෂව පොළවේ ගෑවිලා තියෙන අංශුවට මේ පැත්තට වීපවේගයක් තියෙනවා. එහෙනම් පහළම ලක්ෂයට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රවේගය ගත්තොත් සාපේක්ෂ ප්‍රවේගයේ දැනීම භාවිතා කරනවා. ගුරුත්ව කේන්ද්‍රයේ සාපේක්ෂව පහළම ලක්ෂයට මේ පැත්තට වීපවේගයක් තියෙනවා නම් පහළම ලක්ෂයට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයට ඉස්සරහට වීපවේගයක් තියෙනවා. පහළම ලක්ෂයේ පොළවේ ගෑවිලා තියෙන්නේ. එහෙනම් පහළම ලක්ෂයට සාපේක්ෂව පහළම ලක්ෂයට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රවේගය කියලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි අමුතු එක තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රයේ සාපේක්ෂව පහළම ලක්ෂයට මේ පැත්තට වීපවේගයක්. එහෙනම් පහළම ලක්ෂයට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයට ඉස්සරහට වීපවේගයක්. පහළම ලක්ෂය කියන්නේ පොළොවේ ගෑවිලා තියෙන ලක්ෂය. එහෙනම් පහළම ලක්ෂයට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයට ඉස්සරහට වීපවේගයක් තියෙනවා කියන්නේ පොළොවට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයට ඉස්සරහට වීපවේගයක් තියෙනවා. පරිධිය මතාංශෝක රේඛීය ප්‍රවේගයේ වීලං භ්‍රමණය වෙමින් චලනය වෙද්දී පොළොවට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයේ ලැබෙන ප්‍රවේගයේ වී ඔය වස්තුවක රේඛීය ප්‍රවේගය කියන්නේ පොළොවට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයේ ලැබෙන ප්‍රවේගය. වස්තුවක රේඛීය ප්‍රවේගය කියන්නේ පොළොවට සාපේක්ෂව ගුරුත්ව කේන්ද්‍රයේ ලැබෙන රේඛීය ප්‍රවේගය. එහෙනම් මේ වස්තුව ඉස්සරහට යනවා v වේගයෙන්. ඒ නිසා රේඛීය චලිතයෙන් ඒ ලක්ෂයට මේ පැත්තට v වේගයක් b ලක්ෂයට මේ පැත්තට v වේගයක් c ලක්ෂයට මේ පැත්තට v වේගයක් d ලක්ෂයට මේ පැත්තට v වේගයක්. ඔය රේඛීය චලිතය නිසා මෙන්න භ්‍රමණ චලිතයෙන් ලැබිච්ච ප්‍රවේග මෙන්න රේඛීය චලිතය නිසා ABCD ලක්ෂ්‍ය ලැබෙන ප්‍රවේග දෙකම ගත්තාම මේ අංශවලට භ්‍රමණ චලිතයේ මෙහාට v ප්‍රවේගය බීට ඒට මේ පැත්තට v ප්‍රවේගයක් සීට මේ දිශාවට v ප්‍රවේගයක් ඩීට මේ දිශාවට ඒ භ්‍රමණ චලිතයෙන් රේඛීය චලිතයෙන් කේන්ද්‍රය ඕකද දන්න ඕට මේ පැත්තට v ප්‍රවේගයක් ඒට මෙහාට v ප්‍රවේගයක් බීට මෙහාට v ප්‍රවේගයක් සීට මෙහාට v ප්‍රවේගයක් ඩීට මේ පැත්තට v ප්‍රවේගයක්. එහෙනම් පොළොවට සාපේක්ෂව යම් අංශුවක ප්‍රවේගය කියන්නේ භ්‍රමණය වෙමින් චලනය වෙද්දී පොළොවට සාපේක්ෂව යම් අංශුවක ප්‍රවේගය කියන්නේ ඔය ප්‍රවේගයන් දෙකේ සම්ප්‍රයුක්තය. ඔය දෙකේ සම්ප්‍රයුක්තය. ඔය ප්‍රවේග දෙකේ සම්ප්‍රයුක්තය. බලන්න C ලක්ෂය ගත්තා මෙහාට වී C ලක්ෂයේ පොළොවට සාපේක්ෂව සම්ප්‍රයුක්ත බිඳුවයි. ඒ ලක්ෂය රේඛීය චලිතයෙන් වී භ්‍රමණ චලිතයෙන් වී මුළු ප්‍රවේගයේ දෙකයි වේ.
O ලක්ෂයට රේඛීය චලිතයෙන් විතරයි. V. B ලක්ෂයට මෙහාට වී ලම්බක ප්‍රවේග දෙකක් සංප්‍රයුක්තය V වර්ගයේ ධන V වර්ගයේ වර්ගමූලය V වර්ගයේ ධන V වර්ගයේ වර්ගමූලය එනම් සංප්‍රයුක්තයේ මූල දෙකයි වේ. ඒක තියෙන්නේ තිරසන අංශක 45ක් ආනත මෙහාට මේ පැත්තට වී මෙහාට වී එනම් සංප්‍රයුක්ත මෙහාට V වර්ගයේ ධන V වර්ගයේ වර්ගමූලය මූල දෙකයි වේ. තිරසන අංශක 45ක් ආනත ඔන්න ABCD ලක්ෂයන්ගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය ABCD ලක්ෂයන්ගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය ABCD ලක්ෂයන්ගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය. මෙන්න මේක මතක තියාගන්න. මම මේක ගන්න කෙටි ක්‍රමයක් කියලා දෙනවා. කෙටි ක්‍රමයක්. අය බලමු මේක. ඔමේගා කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙමින් චලනය වන වස්තුවක් ගැන පොළොවට සාපේක්ෂව යම් ලක්ෂයක සංප්‍රයුක්ත ප්‍රවේගයේ ඕනක් ගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමේගා රේඛීය ප්‍රවේගය V කියලා හිතන්න. කෝණික ප්‍රවේගය ඔමේගා රේඛීය ප්‍රවේගය V පොළොවට සාපේක්ෂව යම් ලක්ෂයක රේඛීය ප්‍රවේගය ඕනක් හිතන්න මේ ලක්ෂය ඕන කියලා. ලක්ෂයයි පොළොවට ගෑවිලා තියෙන රේඛාව යා කරනවා. පොළොවට සාපේක්ෂව යම් ලක්ෂයක ප්‍රවේගය ඕනනම් ඒ ලක්ෂයේ පොළොවේ ගෑවිලා තියෙන තැන යා කරනවා. මෙන්න මේ ලක්ෂයේ ප්‍රවේගයේ තියෙන්නේ පොළොවට ගෑවිලා තියෙන රේඛාවේ ගෑවිලා තියෙන ලක්ෂය නම් එම ලක්ෂයට අනේ රේඛාව තියෙන්නේ ඊට ලම්බක දිශාවට. තේරුණාද? ඕනම ලක්ෂයක ප්‍රවේගය තියෙන්නේ පොළොවට ගෑවිලා තියෙන තැන ඉඳන් ඒ ලක්ෂයට අනේ රේඛාවට ලක්ෂයට අනේ රේඛාවට ලම්බක දිශාවට. අනේ ප්‍රවේගය V dash කියලා ගන්න. V dash ඕනම ලක්ෂයක ප්‍රවේගයේ V dash මේ රේඛාව දිගාරන V dash සමානයි R ඔමේගා. අර V සමානයි R ඔමේගා කියන සමීකරණ නෙවෙයි මේ. V සමානයි R ඔමේගා කියලා මම ඔප්පු කළ එක නෙවෙයි. ඒ ඔප්පු කළේ ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙද්දී කේන්ද්‍රයට සාපේක්ෂව භ්‍රමණ අක්ෂයට සාපේක්ෂව ආයතන තියෙන ලක්ෂයක ප්‍රවේගය V සමානයි R ඔමේගා. මේ R කියන්නේ පොළොවට ගෑවිලා තියෙන ලක්ෂණ තියෙනවා. පොළොවට සාපේක්ෂව යම් ලක්ෂයක ප්‍රවේගයේ V dash නම් V dash සමාන වෙනවා R ඔමේගා. දැන් බලමු කේන්ද්‍රයේ ප්‍රවේගය V නම් V සමාන වෙන්නේ. දැන් අපි ගුරුත්ව කේන්ද්‍ර වේගය V දන්නවනේ. V සමාන වෙන්නේ පොළොවේ නම් තියෙන දුර කියන්නේ R නේ. R ඔමේගා වලට. V සමාන වෙන R ඔමේගා. එතකොට අපට ඕන නම් ඒ ලක්ෂයේ ප්‍රවේගය පොළොවට ගෑවිලා තියෙන තැන රේඛාවක් හදනවා.
ඒ රේඛාව ලම්බක පැත්තට. ඒ වල ප්‍රවේගය VA සමාන වෙනවා. අර යාම මේ දුර 2R. 2R ඔමේගා. VA සමානයි 2R ඔමේගා. R ඔමේගා කියන්නේ V. V කියන්නේ ගුරුත්ව කේන්ද්‍ර ප්‍රවේගය. ඒ රේඛීය ප්‍රවේගය. VA සමානයි 2V. මේ ලක්ෂයේ C. C වල ප්‍රවේගය පොළවේ නම් මෙතන තොර බිඳුවයිනේ. ආරලාගේ බිඳුවයි. පොළවේ නම් C වල තොර බිඳුවයි. ඒ ආරලාගේ බිඳුවයි. සිම්පල් R කියන බිඳුව. ඒ නම් බිඳුවක් ඔබේ බිඳුවයි. C වල ප්‍රවේගය. එතකොට B වල මෙතන නම් මෙතන රේඛාවක් අදිනවා. මේ පාදේ එතකොට මෙයාගේ ප්‍රවේගය තියෙන්නේ. ඒ අනේ රේඛාව ලම්බක දිශාවට. ඒක VC නම්. VC සමානයි. දුරටි කිරීම ඔමේගා. මේ පාදේ R. මේ පාදේ R නම්. මේ පාදේ වෙන්නේ පයිතක ස්ක්‍රීපමේ. R වර්ගයේ දන R වර්ගයේ වර්ගමූලේ. මූල දෙකයි. එහෙනම් මූල දෙකයි. R ඔමේගා VC. මූල දෙකයි R ඔමේගා කියන්නේ V රේඛීය ප්‍රවේගය. ඔය විදිහට ඕනම ලක්ෂික ප්‍රවේගය කිටියෙන් ගන්න පුළුවන්. රේඛීය ප්‍රවේගයේ V නම් V සමාන R ඔමේගා. R ඔමේගා අපෝ V කියලා දාන්න. පොළොවට ගෑවිලා තියෙන ලක්ෂයද සිම්පල් R ඇතින් තියෙන ලක්ෂයක පොළොවට සාපේක්ෂව සංප්‍රයුක්ත ප්‍රවේගය V සමානයි R ඔමේගා. R කියන දුර. ඔන්න මේකෙන් බවන්න ගොඩාක් ඇවිත් අපි බ්‍රහ්මන් චලිතය කරන දවසේ ඒ ගණන් ටික හදනවා. පැහැදිලි? බ්‍රහ්මන චලිතය සඳහා ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි අවස්ථිති ගුණය. අවස්ථිති ගුණය ඕනෑම වස්තුවක් තමන්ගේ චලිතය වෙනස් කිරීමට අකමැත්තක් දක්වනෝනේ. චලිතය වෙනස් කිරීමට අකමැත්තක් දක්වනවා. අන්නේ අකමැත්ත අපි අවස්ථිතිය කියලා හඳුන්වන්නේ. රේඛීය චලිතයේදී අවස්ථිතිය මනින මිම්ම ස්කන්ධය. රේඛීය චලිතයේදී අවස්ථිතිය මනින මිම්ම ස්කන්ධය. බ්‍රහ්මන චලිතයේදී අවස්ථිතිය මැනීමට අලුතින්ම භෞතික රාශියක් කරදකනවා. ඒක අපි හඳුන්වන්නේ අවස්ථිති ගුණයයි කියලා. අවස්ථිතිය මැනීමට. එතකොට රේඛීය චලිතයේදී ස්කන්ධය ගන්න තැන්වලට බ්‍රහ්මන චලිතයේදී ගන්න අවස්ථිති ගුණ. සංකේතයයි. මේව බ්‍රහ්මනාක්ෂයේ ඉඳලා සිම්පල් R ඇතින් M ස්කන්ධයක් තියෙනවා. බ්‍රහ්මනාක්ෂය අවස්ථිත ගුණය දක්වන්නේ I සමානයි MR වර්ගය. MR වර්ගය එන අවස්ථිත ගුණය ඒකක කිලෝග්‍රෑම් වර්ග මීටර. එතකොට යම් අක්ෂයක් කොට වස්තුන් ගණනාවක් බ්‍රහ්මණය වෙනවා. ඉතින් ස්කන්ධයම එක, ස්කන්ධයම දෙක, ස්කන්ධයම තුන බ්‍රහ්මනාක්ෂය වූ මෙයා ආරක ඇතින්, මෙයා ආර්ධක ඇතින්, මෙයා ආර්තුන ඇතින්. ඉතින් බ්‍රහ්මනාක්ෂයේ සාපේක්ෂව මෙයාගේ අවස්ථ ගුණයි එකයි. බ්‍රහ්මනාක්ෂයේ සාපේක්ෂව
මෙයාගේ අවශ්‍ය ගුණයි 2යි මෙයාගේ අවශ්‍ය ගුණයි 3යි කියලා. එහෙනම් පද්ධතිය අවශ්‍ය ගුණ නෙවෙන්නේ. භ්‍රමණාක්ෂයේ සාපේක්ෂව එක එක වස්තුවේ අවශ්‍ය ගුණ වල එකතුව. එක එක වස්තුවේ අවශ්‍ය ගුණ වල එකතුව. එක එක වස්තුවේ අවශ්‍ය ගුණ වල එකතුව. එලා I සමානයි මෙයා ස්කන්ධෙම එකයි ආරක ඇතින් අවශ්‍ය ගුණේ M කාරකයේ වර්ගය. M කාරකයේ වර්ගය දාන මෙයාගේ M2 R2 වර්ගය. දාන මෙයාගේ M3 R3 වර්ගය ආදි වශයෙන්. ඔන්න භ්‍රමණාක්ෂයේ සාපේක්ෂව වස්තු පද්ධතියක අවශ්‍ය ගුණ වලදී මේකේ නියම ක්‍රමයේ අනුකලනය භාවිතා කරන්න. මේ එකතු ගන්න වෙන අනුකලනය කරන්න. එහෙම අනුකලනය භාවිතයෙන් හොයාගත්ත අවශ්‍ය ගුණ තියෙනවා විවිධ වස්තුන්ගේ විවිධ අක්ෂවට. ඒ වයින් අපට මතක තියාගන්න තියෙන අවස්ථා කීපයක් තියෙනවා. දණ්ඩක අවශ්‍ය ගුණේ මුද්දක තැටියක ඝනගෝලයක කුහරගෝලයක මේ ටික අපි දැනගන්න ඕනේ. ඒව ගන්න මේ සම්බන්ධතාව භාවිත කරලා එකතු වෙනකොට අනුකලනය ගන්න. අනුකලනය අපි බලමු. එහෙම ලබාගත් අවශ්‍ය ගුණ ටික ඒ ටික මතක තියාගන්න. මේ තමයි ඒ හොයාගත්ත අපිට ගණන් හදන්න ඕන වෙන අපි මතක තියාගන්න තියෙන අවශ්‍ය ගුණ. ස්කන්ධේ එම්මන දිගේල්වන දණ්ඩක් කේමරේ ඔස්සේ දණ්ඩට ලම්බකාක්ෂයක් වඩා භ්‍රමණය වීමේදී අවශ්‍ය ගුණේ I සමානයි 12 ml වර්ගය. 12 ml වර්ගය. ස්කන්ධේ අරයාරන මුද්දක් කේමරේ ඔස්සේ යන අක්ෂයක් වටා ලම්බකව භ්‍රමණය වීමේදී අවශ්‍ය ගුණ I සමාන mr වර්ගය. තැටියක් හෝ ඝන සිලින්ඩරයක් තැටියක් හෝ ඝන සිලින්ඩරයක් ඒ අක්ෂය වටා භ්‍රමණය වීමේදී අවශ්‍ය ගුණේ I සමානයි භාගයේ mr වර්ගය. I සමානයි භාගයේ mr වර්ගය. ඊළඟට ඝනගෝලයක් තම අක්ෂය වටා භ්‍රමණය වීමේදී අවශ්‍ය ගුණේ I සමානයි 5 mr වර්ගය. කුහරගෝලයක් කේමරේ ඔස්සේ යන අක්ෂයක් වටා භ්‍රමණය වීමේදී I සමානයි 3 mr වර්ගය. right මේ ටික හොඳට මතක තියාගන්න. අපි භ්‍රමණ චලිතයේ රිවිෂන් පන්තියේ පළවෙනි දවසේ මේ සිද්ධාන්ත භාවිතා කරනවා. සටහන් ඕනේ නැහැ. දැන් සටහන් අපි ගොඩක් ලියන්න තියෙනවනේ. වීඩියෝ එකපාරක් බලලා මදි නම් දෙතුන් පාරක් බලලා සිද්ධාන්ත අවබෝධ කරගන්න. ආය අමතක නොවන විදිහට. සටහන් ඕනේ නැහැ. අමතක වුණොත් ආය වීඩියෝ බලන්න. ආයිබෝන්.